සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් මේ පින්නතුන් තම තමන්ගේ ජීවිත කාලය තුල සිද්ධ කරගත්ත තවත් නොඑක් වටිනා කුසල කර්මයන්ගේ ආනුභාවයත් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තවත් සුවිශේෂී වූ ගාථා රතනයක්.
මේ ගාථා රත්නයේ අන්තර්ගත වෙලා තියෙන්නේ ධම්මපද පාළියේ පුප්ප කියන වර්ගයේ. ඒ ගාථා රත්නයේ තමයි පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං අතිත්තං යේව කාමේසු අන්තකෝ කුරුතේ වසං. ගාථා රත්නයේ සරල තේරුම පිළිබඳව කල්පනා කළොත් යම්සේ මල් නෙලා රැස් කරන්නෙකු මෙන් මේ පංචකාම ගුණය නැමැති පුෂ්පයන් යම් කෙනෙක් නොඑක ආකාරයෙන් රැස් කරන්නේද පංචකාම ගුණෙහි නිරන්තරයෙන් ඇලුන සිත් ඇතුව වස්තුකාමයන්ට ක්ලේශකාමයන්ට බැඳිලා ගෙවන ජීවිතයක් තියෙනවද? අන් එවන් අය හැමදාම සෑහීමකට පත් නොවන අය. නොසෑහීමට පත් වූ එවන් පුද්ගලයන් බලාපොරොත්තු මුදුන්පත් නොවීම හඬවා මරු අරගෙන යනවා කියන කාරණාව මේ ගාථාවේ සරල තේරුමයි. අපේ භාග්‍යතුන් වහන්සේ මේ වාගේ ගාථා රත්නයක් දේශනා කොට වදාළේ මොන වාගේ කාරණාවක් මුල් කරගෙනද කියන කරුණ අපි මුලින් ටිකක් සාකච්ඡා කරමු. පින්නතුනි, තව්තිසා කියන දිව්‍ය ලෝකයේ එක දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා මාලාභාරී කියලා. මාලාභාරී නම් වූ ප්‍රතාපවත් දිව්‍ය පුත්‍රයා එක දවසක් තමන්ගේ දිව්‍යාංගනාවන් 500ක් පමණ පිරිසකුත් එක්ක දිව්‍යමය උයනකට ගියා. මේ මුළු උයනම මලින් පිරීලා තමයි තිබුණේ. බොහොම විවේක තැනක මේ දිව්‍ය පුත්‍රයා වාඩි වුණාට පස්සේ ඔහුගේ භාර්යාව දිව්‍යාංගනාව 250ක් තරම් දෙනා අර දිව්‍යමය මල්ගස් වලින් මල් නෙලනවා. අනිත් 250 ඔවුන් නෙලන මල් අරගෙන ඇවිල්ලා තමන්ගේ ස්වාමියාව සරසනවා. මෙහෙම කටයුතු කර කර ඉන්නකොට අර මල් නෙලමින් හිටපු එක දිව්‍යාංගනාවක් දිව්‍ය ආත්මයෙන් චුත වෙනවා. ඉතින් සඳහන් කරනවා පින්නතුනි, දෙවියෙක් තමන්ගේ දිව්‍යමය ආත්මයෙන් චුත වෙන්න ලෑස්ති වෙනකොට විශේෂයෙන් නිමිති කීපයක් පහළ වෙනවා. නිමිති 5ක් විතර පහළ වෙනවා. ඒ නිමිති වලින් ඔවුන්ට කියන්නේ තව වැඩි කල මෙහි ඉඳ ලැබෙන්නේ නැහැ කියන එක. සාමාන්‍යයෙන් මනුෂ්‍ය ආයුෂයෙන් දවස් 7ක් විතර තාමත් පවතින කල් තියෙනකොට තමයි මේ නිමිති පහළ වෙන්නේ. පළවෙනි එක තමයි මාලා මිලා යන්ති. තමන් දිව්‍ය ලෝකයට එනකොටම දෙව්ලොව උපදිනකොටම තමන්ගේ ගත පැලඳුන මල් මැලවෙන්න පටන් ගන්නවා. අති දීර්ඝ කාලයක් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් දෙව්ලොව ආයුෂ වින්දත් එදා මුල් දවසේ පැලඳුන මල් පර වෙන්නේ නැහැ. යම් මොහොතක පර වෙලා දැක්කොත් ඒ දිව්‍ය ලෝකයෙන් චුත වෙන්න ළඟයි කියන කාරණාවට ඉඟි කිරීමක් තමයි ඒ කරලා තියෙන්නේ. ඉතින් මල් මැලවෙනවා. වත්තානි කිලිස්සන්ති. දෙවියන්ගේ වස්ත්‍ර වලාකුළු නැති යහසේ බැබලෙන ඉර හඳ වගේ බොහොම දීප්තිමත් කියලා සඳහන් කරන්නේ. නමුත් මඩේ පෑගුවා වගේ මේ වස්ත්‍ර කිලුටු වෙනවා කියලා කියන්නේ චුත වීමේ නිමිත්තක්. දෙවියන්ට කවදාවත් දහදිය දාන්නේ. නමුත් යම් දවසක ශරීරයෙන් දහදිය ගලන්න පටන් ගත්තනම් ඒ දෙව්ලොව ඉන්න තාම වැඩි කාලයක් ඔබට ඉතුරු නැහැ කියන කාරණාව කියාපාන තවත් නිමිත්තක්. ඊට අමතරව සඳහන් කරනවා තමන්ගේ යහනට හිත දෙන්නේ අප්‍රමාණ දිව්‍ය සැප
මේ යහනට වෙලා භුක්ති විඳා මේ යහනෙන් බහින්න හිතුන්නේ නැහැ. නමුත් දැන් ඒ යහනට ගොඩ වෙන්න හිතෙන්නේ නැහැ. ඒකත් චුත වීමේක නිමිත්තක්. අවසාන කාරණාව තමයි සෑම දෙවියෙකුගේම ශරීරයේ අඩු වැඩි වශයෙන් රශ්මියක් විහිදෙනවා, රැස්වලල්ලක් තියෙනවා. ආන්ගේ ශරීරයෙන් නිකුත් වෙන රශ්මිය නැතුව යනවා. ඉතින් මේ කාරණා නිසා චුත වෙන්න ආසන්න දෙවිවරු දැනගන්නවා දැන් මම චුත වෙන්න ළඟයි කියලා. හැබැයි පින්නතුනි එහෙම දැනගන්නත් හොඳට සිහිය ප්‍රඥාව තියෙන්න ඕනේ. මිනිස්සුන්ට විතරක් නෙමෙයි දෙවියන්ටත් සිහිය ප්‍රඥාව අඩු අය ඉන්නවා. ඇයි සිහිය ප්‍රඥාව අඩු වෙන්නේ? ඒ අප්‍රමාණ වූ දිව්‍ය කාමයෙන් මත් වෙච්ච නිසා. මට දැන් කොච්චර වයසද? මං දැන් චුත වෙන්න ළඟයිද? අවශ්‍ය කුසල් කරගත්තද? මේ එකක්වත් මෙනෙහි වෙන්නේ නැහැ. පංචකාමයට එක්කම ඇලිලා ගැලිලා ජීවත් වෙනවා. පංචකාම රසයම විඳිනවා. ඉතින් ඒ නිසා නිමිති පහළ වෙලා කියන බවවත් අවබෝධයක් නැහැ. ඉතින් මනුස්ස ලෝකෙත් එහෙම නිමිති අපටත් පහළ වෙනවා. කළු කෙස් සුදු වෙලා නම්, ඇඟ ටිකක් රැලි වැටෙනවා නම්, දත් හැලෙන්න පටන් අරගෙන නම්, කායික අපහසුතා දැනෙනවා නම්, හන්දිපත් වේදනා උත්සන්න වෙනවා නම්, කායික වෙනත් ලෙඩ රෝග බහුල වෙනවා නම්, පෙර වගේ හයිය හත්තිය නැතුව ගිහිල්ලා නම්, මනුස්ස ලෝකෙත් විශේෂයෙන් මරණයට නිමිති මේ පෙන්වන්නේ. දැන් ඔබ මරණයට ළඟයි කියලා මේ කියන්නේ. ජීවිතේ කාලයක් අපි ඉහළට ආවා. ඊළඟට එතනින් නතර වෙලා මේ බැහැගෙන යන කාලේ. ඉතින් ඒ බව අපිට පසක් කරලා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. දැන් මීට වඩා වෙනස් වෙන්න කියලා. නමුත් අපි එහෙම වෙනස් වෙන්නේ නැහැ. අපට තාම මේ ලෝකේ කරන්න වැඩ ගොඩක් තියෙනවා. මම නැත්තම් ඒවා කරන්න කෙනෙක් නැහැ. වෙන කෙනෙක් කළාට හරියන්නේ නැහැ. වැඩි විදිහට වෙන්නේ නැහැ. ඉතින් මේ නොයෙක් වැඩනේ කියා නොයෙක් වැඩ සම්බන්ධයෙන් කටයුතු කර ඒ අයගේ කාලෙක වෙනවා. ඒ අයවත් දන්නේ නැහැ තමන් බොහොම වේගින් මරුමුවට යනවා කියලා. තාම ඇඟේ පොතේ යම් ශක්තියක් තියෙන නිසා ඒ සම්බන්ධයෙන් ආඩම්බර වෙමින් ඔවුන්ගේ කාලේ නිකාම නාස්ති වෙලා යනවා. ඉතින් මනුස්ස ලෝකෙත් නිමිති පහළ වුණාට මිනිස්සුගේ නිමිති ගැන තකන්න නැතුව පංචකාමයේ ඔස්සේම දුවනවනේ. තමන්ට යහපතක් කරගන්න කටයුතු කරනවට වඩා තමන්ට අයහපතක් උදෙසාම හැසිරෙනවනේ. ඉතින් මේ වාගේ දෙවියන්ටත් අපිට වඩා ස්වල්ප වූ සැපයක් නෙමෙයිනේ තියෙන්නේ. අපිට වඩා අසීමාන්තික සැප සම්පත් භුක්ති විඳින දෙවිවරු ඒ දිව්‍යමය කාමයෙන් අන්ධ වෙනවා කියන කාරණාව අහන්න දෙයක්ද? ඉතින් කෙසේ හෝ මල් නෙලමින් ඉන්න අතරතුර ඇයි චුත වුණා? දෙව්ලොවින් චුත වෙලා සවැත් නුවර එක කුලගෙදරක කාන්තාවකගේ කුසේ ගැහැණු දරුවෙක් හැටියට පිළිසිඳ ගත්තා. මෙලව ඉපදිලා නිසි කල් වයස් ගෙවිලා ඒ තරුණ වයසට ආවා. හැබැයි විශේෂත්වය තමයි ලාබාල පුංචි අවදියේ ඉඳලා ඇය පිනට දහමට පුදුම කැමතියි. දන් දෙන්න, සිල් රකින්න, බණ අහන්න ඇය තුල තිබුණේ අප්‍රමාණ මහත් වූ උනන්දුවක්. ඉතින් මේ වෙනකොට ඇය තරුණ වයසටත් ඇවිල්ලා අම්මා තාත්තා කතා කරලා ඇයට කියනවා දුවේ දැන් විවාහ වෙන්නත් සුදුසු කාලය ඇවිල්ලා. ඒ කාර්යයත් නිමා කරගන්න ඕනේ කියලා. මව්පියන්ගේ ඇවටිල්ල බල කිරීම නිසා ඇයටත් සිද්ධ වුණා සරණ බන්ධනයකට යටත් වෙන්න. මේ විවාහයෙන් පස්සේ ඇය දරුවෝ 4 දෙනෙකුගේ අම්මා කෙනෙක්.
4 දෙනාම පිරිමි දරුවෝ කියලා තමයි සඳහන් කරන්නේ. ඊටාම උනන්දුවෙන් සිල් රැක්කා. ඊටාම කැමැත්තෙන් උනන්දුවෙන් දන් දුන්නා. ලාබාල වයසේ නමුත් ඇයට දන් දෙන්න තිබුණ හැකියාව. ගමේ ප්‍රදේශයේ ජීවත් වෙන වැඩිහිටි මව්පියෝ පවා තමන්ගේ අග්‍ර සස්්‍ය ආදිය පවා ගෙනල්ලා මෑයටම දෙනවා. දුවේ සුදුසු ආකාරයෙන් මේ වගේ ආහාර හදලා සංඝයාට පිළිගන්වන්න කියලා. ඔවුන්ට අනුකම්පාවෙන් ඇය ඒ කාර්යයත් සම්පූර්ණ කරනවා. කරලා ඒ අයට පිණුත් අනුමෝදන් කරනවා. ඇගේ දරුවොත් කෙමෙන් ලොකු වෙමින් ඉන්නවා. දන් දෙන තැන ඇයි නැති වුණොත් ඒක එතෙන්ට ලොකු පාඩුවක්. ඒ නිසා නිතර දම්පැන් පූජා කරනකොට භික්ෂූන් වහන්සේලාට මහත් වූ සහනයක් ලාභයක් ඇයි නිසා ලැබෙනවා. ඒකයි ඇයි නැති එකේ පාඩුව. පුදුම සහනයක් ලැබෙනවා. ඒ දානශාලාව මනාව පිරිසිදු කරලා තියෙනවා. පිළිවෙලට අසුන් පනවලා තියෙනවා. ආහාර පාන ආදීද මනාව පිළිගන්වලා තියෙනවා. ඒ නිසා සංඝයාට කිසිම අපහසුයක් නැතුව සංඝයාට පුළුවන් දාන වළඳන්න. ඇය බොහෝම විමසිලිමත්. භික්ෂු මහා සංඝයා වැඩ ඉන්න වෙලාවේ ශ්‍රද්ධා සිතින් විමසිලිමත් සංඝයාට මොනවද අවශ්‍ය වෙන්නේ? අපෙන් වෙලා තියෙන අඩුපාඩු මොනවද? මේ හැම දිනක්ම ඇය හොයනවා. කාලාන්තරයක් මෙහෙම කාලෙ ගෙවුණා. එක දවසක් දහවල් දන් පූජා කරලා දානශාලාව අතුපතු ගාලා මේ සියලුම වත නිමා කරලා හෙට උදේටත් දන් දෙන්න බලාපොරොත්තු ඇතුව ඇය තමන්ගේ නිවස බලා පිටත් වුණා. හැබැයි එදා රාත්‍රියේ ඇය හොඳටම අසනීප වුණා. ඒ අසනීප තත්ත්වයත් එක්ක ඇය හදිසියේ මරණයටපත් වුණා. ඇය මනුස්ස ලෝකේ ජීවත් වෙන කාලේ හැම පින්කමක්ම කරපු ප්‍රාර්ථනාව තමයි සැමියා ළඟ ඉපදෙන්න ලැබෙන්න කියලා. ඇයි නිතරම කරපු ප්‍රාර්ථනාවක්. පතිය අපුදන්නේ කියන අර්ථයෙන් ඇය හැඳින්නුවා. මරණින් පස්සේ නින්දෙන් පිබුදුනා වගේ ඇය දෙව්ලොවම ඉපදුනා. අපේ බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ වැඩ ඉන්න වෙලාවේ භික්ෂුන් වහන්සේලා මේ ගැන භාග්‍යතුන් වහන්සේට සැලකලා ස්වාමීනි අහවල් තැනැත්තිය හදිසියේ මරණයටපත් වෙලා ඇයි ජීවත් වෙලා හිටියානම් මේ සංඝයාට කරදරයක් නැතුව දානශාලාවේ කටයුතු කරන්න අවශ්‍ය මූලික මෙහෙයවීම් ටිකත් ඇයම කරනවා. නමුත් ස්වාමීනි ඇයි දැන් අපි අතර නෑ? ඒ වික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට සඳහන් කළෙත් ස්වාමීනි මෙහෙම කටයුතු කර ඇය නිරන්තරයෙන් සැමියා ප්‍රාර්ථනා කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේත් මේ කතාව අහගෙන ඉඳලා කියනවා මහණෙනි ඇය ප්‍රාර්ථනා කරපු විදිහටම සැමියා ළඟ ඉපදුනා. භික්ෂුන් වහන්සේලාත් භාග්‍යතුන් වහන්සේගෙන් අහන්නේ ස්වාමීනි ඇය නිරන්තරයෙන් ස්වාමියාට පූජා පවත්වමින් පින් අනුමෝදන් කරමින් කටයුතු කළා. ඇයට ඒ විදිහටම ස්වාමියා ලැබුණද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා වූ මහණෙනි කියලා. නමුත් උන්වහන්සේලාගේ කල්පනාව මේ මිහි මත ඉන්න කිසියම් කාන්තාවක් පිළිබඳව කතාවයි මේ කියන්නේ කියලා. භික්ෂුන් වහන්සේලා ඇහුවනේ ස්වාමිනියයි නිතරම සැමියා ප්‍රාර්ථනා කළායි මොන සැමියාද ප්‍රාර්ථනා කරන්න කියලා. භාග්‍යතුන් වහන්සේ දුන්න පිළිතුර තමයි මහණෙනි ඇයි මේ ප්‍රාර්ථනා කරන්නේ මේ ගිහි ගෙදර ඉන්න ස්වාමියෙක් ගැන නෙමෙයි. ඇයි මේ ප්‍රාර්ථනා කරන්නේ
මේ ලෝකෙට එන්න කලින් ඇය කොහෙද හිටියේ? කොයි වාගේ දිව්‍ය පුත්‍රයෙක් ළඟද හිටියේ? ඒ දිව්‍ය පුත්‍රයාගේ ආශ්චර්ය කොපමණද? මේ කාරණත් හොයලා බලලා මනාව කටයුතු කරන්න යෙදුණා. මෙතනැත්තිය මෙලවෙන් සමු අරගෙන නැවත වතාවක් මාලාබාරි දිව්‍ය පුත්‍රයාගේ බිරිඳ වෙලාම ඉපදුනා. හැබැයි මෙලව ඉපදිලා දරුවෝ 4 දෙනෙකුගේ අම්මා කෙනෙක් වෙලා බොහෝ පින් කටයුතු වල යෙදිලා ජීවිතේ මනාව කුසලයෙන් පෝෂණය කරගෙන වාසය කරපු මැය මරණයටපත් වෙලා තව්තිසාවේ ගිහිල්ලා නැවත ස්වාමියා ළඟ උපදින කොටත් අර දිව්‍යාංගනාව තාම මල් නෙලනවා, තාම ගත සරසනවා. නමුත් ටික වෙලාවකින් ඇය දැක්කේ නැති නිසා මාලාබාරි දිව්‍ය පුත්‍රය අහනවා දෙවඟන, මෙච්චර වෙලා කොහෙද ගිහිල්ලා හිටියේ? ස්වාමීනි, මම මනුස්ස ලෝකෙට ගියා. මම මෙහෙන් චුත වුණා. රජුරු අහනවා, දිව්‍ය රජුරු අහනවා, දෙව්දුවනියනි, කොහමද මනුස්ස ලෝකේ? මිනිස්සු බොහොම පින් කරනවද? ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් මහන්සි වෙනවද? එකිනෙකා දිහා ප්‍රිය ඇහින් බලනවද? ද්වේෂයක්, කේන්තියක් නැතුව මිනිසු ජීවත් වෙනවද? මේ කරුණ අහපුවාම ඒ සඳහන් කළා, ස්වාමීනි මොනවා කියනවද? මනුස්ස ලෝකේ මිනිස්සුන්ට එහෙම උනන්දුවක් නැහැ. ඒ මිනිස්සු මරණයටත් බය නැද්ද කොහෙද? ස්වාමීනි, මේ මිනිස්සුන්ට පින්කම් කරගන්න තියෙන අවස්ථාව අති විශේෂයි. නමුත් ස්වාමීනි කරගන්නේ නැහැ. හරීම ප්‍රමාදයි. ඔවුන් හරියට නිකන් කල්පනා කරන්නේ අසංඛ්‍ය ආයුෂ්ක මිනිස්සු වාගේ කියලා. තව දීර්ඝ කාලයක් ජීවත් වෙන්න කල් තියනවා වාගේ කියලා. ඒ නිසා යහපත් ගුණධර්ම පූර්ණේ කරන හැම මොහොතක්ම ඔවුන් පස්සට දානවා. හෙටට යොදනවා. ඊළඟ මාසෙට යොදනවා. මේ විදිහට තමයි කටයුතු කරන්නේ. ඉතින් මේ කාරණාවල් අහපුවාම අපිට අපි ගැන වැටහෙනවා. දිව්‍ය පුත්‍රයාටත් ඒ කාරණාව හොඳටම අවබෝධ වෙනවා. දිව්‍යාංගනාවන් තමන්ගේ අරමුණු මුදුන්පත් කරගෙන බොහොම සතුටටපත් වෙනවා. ඒ දිව්‍ය පුත්‍රයාගෙන් අහනවා, මනුස්ස ලෝකයේ ආයුෂය ඒ තරම්ම කෙටිද? එමාල සඳහන් කරනවා, ඊතා මද වූ ආයුෂයක් තියෙන මිනිස්සු බොහෝසේ අප්‍රමාදීව පින් කරනවා ඇති නේද කියලා. එතකොට පින්නතුනි, වහ අප්‍රමාදීව කුසල්ම කළ යුතුයි කියන කාරණාව හැම වෙලාවෙම සිහි තබා ගත යුතු කරුණක්. අපේ බුදුරජාණන් වහන්සේ මේ තැනැත්තිය මරණයටපත් වෙලා තව්තිසාවේ මාලාභාරි දිව්‍ය රාජයාගේ බිරිඳ වෙලා ඉපදිලා බව බුදුරජාණන් වහන්සේ නොදන්නව නෙමෙයි. පින්නතුනි, නමුත් මේ අය මනුස්ස ලෝකේ ඉන්න කාලේ බොහොම පින්කම් කරගත්තා. දැන් පින්කම් කරන නොකරන දෙපිරිසක් මනු ලෝකේ ඉන්නවනේ. ඒ අතර මේගොල්ලෝ පින්කම් කරන අය. මනාව පින් රැස් කරගන්න අය. එනිසා මනාව පින් රැස් කරගෙන ජීවිතේ යහපත් ආකාරයෙන් ගත කරනවාද කියලා අහපුවම සඳහන් කළේ මොනවද කියන්නේ? ස්වාමීනි, එහෙම එකක් නෑ මේ මිනිස්සු ළඟ. පංචකාමයේ විතරයි මේ මිනිස්සු ළඟ තියෙන වැඩි දෙනෙක් ගාව. මාලාභාරි දෙව් රජු අහනවා, මේ තරම් අල්ප ආයුෂයක් තියාගෙනත් ඇයි එහෙම කරන්නේ කියලා. නමුත් පින්නතුනි, මනුස්ස ලෝකේ ස්වභාවය පංචකාමයෙන් යටවීම. අර වික්ෂුන් වහන්සේලා
බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි බලාපොරොත්තු වලට අනුව ප්‍රාර්ථනාවල් වලට අනුවම මේ ජීවිතේ මුදුන්පත් කරගන්න. බලාපොරොත්තු දියුණුවෙන් දියුණුවට පත් කරගන්න. මහා කුසල් රැස් කරගන්න. මේක මහත් අවස්ථාවක් බවට පත් කරගන්න කියලා. මාලාබාරි අහන්නේ මිනිස්සු කොයි තරම් යහුසුළු වෙනව ඇද්ද පින්කම් කරන්න කියලා. නමුත් ඉතින් අපි දන්නවනේ අපේ යහුසුළු වීම කොහොමද කියලා. තණ්හාව වැඩි නිසා අපි වැඩ හුඟක් වැඩි කරගන්නවා. ඒ වැඩ වැඩි වුණ නිසා හිතේ සුවය සහනේ නැතු වෙනවා. සැනසීම නැතු වෙනවා. ඒ වගේම තමයි මේ සියලු කටයුතු කරමින් ඉන්න වෙලාවේ තමන්ගේ ආයුෂය ඉබේම පිරිහිලා යනවා. අපි හැමෝම එහෙමයි. ඊටාම අල්ප ආයුෂයක් අරගෙන යවිල්ලා තියෙන්නේ. ඒ නිසා වහවහ උත්සාහ කළ යුත්තේ මේ අල්ප වූ ආයුෂයක් ඇති ජීවිතේ මොහොතකුදු නිකරුණේ ගත නොකර වැඩි වැඩියෙන් කුසල් දහම් වල යෙදෙන්න කියලා. මාලාභාරි දිව්‍ය පුත්‍රයා මිනිස්සු ගැන අහලා බොහොම කනස්සල්ලටපත් වෙනවා. කොයිතරම් පින් කරගන්න පුළුවන් වකවානුවකද ඔවුන් කුසලයෙන් ඈත් වෙන්නේ කියලා. කෙසේ වෙතත් ස්වාමියා ප්‍රාර්ථනා කර කර හිටපු තැනැත්තිය මරණයටපත් වෙලා නැවත ඔවුන් අසල නම් ඉපදුනා නෙමෙයි විය හැකියි. එහෙම සඳහන් කළේ මේ ස්වාමියා ප්‍රාර්ථනා කර කර හිටපු මෑය මරණින් මත්තේ ඒ ස්වාමියා ළඟ ඉපදුනාද ස්වාමීනි කියලා අහපුවම භාග්‍යතුන් වහන්සේ ඔව් කියලා පිළිතුරු ලැබලා දුන්නා. නමුත් සඳහන් කරන්නේ ස්වාමීනි අපි මේ රැස් කරගත්ත උතුම් පුණ්‍ය ධර්මයන් මෙලෝ පරලෝ දෙකම සුවපත් කරවනවා. මාලාභාරි දිව්‍ය පුත්‍රයා තමන්ගේ දෙවඟනන් 500 දෙනා සමගම මේ උයනේ බොහෝම සතුටු වෙලා නටලා ගායලා වයලා පිටත් වුණා. නමුත් පින්නතුනි මේ මාලාභාරි දිව්‍ය පුත්‍රයා මිනිසුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව කලකිරීම සහිතවයි කතා කරන්නේ. ඒ මිනිස්සු උනන්දුවක් නැහැ. ඉක්මනක් නැහැ. ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න වෙහෙසෙන්නේ නැහැ. ඒ නිසා මනුෂ්‍ය ආත්මයක් තියෙන අපිට මේ ජීවිතේ වටිනාකමත් වැඩි තේරෙන්නේ නැහැ. ජීවිතේ වටිනාකම නොතේරෙනවා වගේම මේ ලැබිච්ච උතුම් අවස්ථාවේ වටිනකමත් ඔවුන් තේරුම් ගන්නේ නැහැ. ආන් ඒක නිසා ඔබ වහවහ කටයුතු කරන්න. ඔබ වහවහ උත්සාහ කරන්න. ජීවිතේ වැඩි වැඩියෙන් කුසල් වලින්ම පුරව ගන්න. ණය නැති ජීවිතයක් හැමදාම පෝෂණය කරන්න. මාලාභාරි දිව්‍ය පුත්‍රයා අර දිව්‍යාංගනාවන්ගෙන් අහනවා මනුලෝ විවාහ වුණාද කියලා. ඒ සඳහන් කරනවා එහෙමයි ස්වාමීනි. මන් දරුවෝ 4 දෙනෙකුගේ අම්මා කෙනෙක්. නමුත් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කර කර මං හරියට පින්කම් කළා. ඒක මුදුන්පත් වීමක් හැටියට මන් ඔබ වහන්සේ ළඟටම ආවා. කියන කාරණාවත් දක්වනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සුන්ගේ සෑහීමක් නැති පංචකාමයේ ගැන කරුණු දක්වන්නේ මේ දිව්‍යාංගනාවගේ සිදුවීම මුල් කරගෙන අපි අර මාතෘකා කරගත්ත ගාථා රතනේ දේශනා කොට වදාලා. පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං. මොකද්ද මේ ගාථා පද දෙකෙන් කියන්නේ? යම්සේ මල් නෙලා රැස් කරන පුද්ගලයෙක් ඒ මල් වේනට කොච්චර ඇලෙනවද? මල් වර්ග සමග කොයිතරම් බැඳීමක් තියාගෙන ඉන්නවද? ඉතින් මේ ආදි වශයෙන් නොඑක් විදිහට කටයුතු කරනවා ජීවත් වෙමු දෙසා. දෙපුප්පානි හේව පචිනන්ත. මල් නෙලා රැස් කරන්නෙක් මල් රැස් කරනවා වගේ ව්‍යාසත්ත මනසං නරං.
ව්‍යාසත්ත කියලා කියන්නේ ඇලුණු මනසක් තියෙන පුජ්‍යලයා. මොන වගේද ඇලිලා තියෙන්නේ? පංචකාමී ඇලිලා. අතිත්තං යේව කාමේසු. වස්තුකාම ක්ලේශකාම කියන පංචකාමයට ඇලිලා ඒ පංචකාමයේ මතම ජීවිතේ පෝෂණය කරන්න උත්සාහ කරන පංචකාමයෙන් තොර ලෝකයක් නැහැ කියලා හිතාගෙන ඉන්නේ. මෙවන් අයට මේ සීමාව ඇතුළේ එක වැටෙන්නේ නැහැ. ආන් ඒක නිසා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනවින් කරුණ දැක්වේ මනුස්සත්වය නම් අතිශ්‍රේෂ්ඨයි කියලා. ඒ වගේම ඊටාම දුර්ලභයි කියලා. යමක් දුර්ලභ නම් එහි තියෙන වටිනාකමත් වැඩි. පින්නතුනි මාලා බහරි දිව්‍ය පුත්‍රයාට මේ කරුණ සඳහන් කරලා මිනිස් ලෝකයේ හැබෑ තතු කියලා දුන්නාම ඔහුත් කලකිරුණා. මේ සියලු කරුණු අලලාගෙන දේශනා කොට වදාළ සිහිපත් කරන්ට යෙදුන නොඑක ආකාරයේ කුසල කර්මයන් වහ තමන්ගේ ජීවිතේ පුරව ගන්න තැනට කුසලයක් එක කටයුතු කරන්න වීරිය වැඩි යුතුයි කියන කාරණාවත් සිහිපත් කරන්න ඕනේ. එහෙමනම් ව්‍යාසත්ත මනසං නරං පංචකාමයට බොහෝසේ ඇලුන මිනිස්සුන්ගේ හිත ඒ කාමයෙන් ගලව ගන්න තියෙන පුදුම අමාරුවක්. ඒ පැත්තටම යොමු වෙන්න, ඒ පැත්තෙන්ම කටයුතු කරන්න, ඒත් එක්කම කටයුතු කරන්න, ඇලිලා ගැලිලා වාසය කරන්න කැමැත්තක් තියෙනවා මිසක් මදක් මිදෙන්න අවස්ථාවක් යොදා ගන්න කටයුතු නොකරන එක බොහොම අවාසනාවන්ත බවක්. නමුත් පින්නතුනි මිනිසුන්ගේ හිත නිරන්තරයෙන් වස්තුකාම ක්ලේශකාම වල ඇලෙන බැඳෙන එක ස්වභාවයක්. වීරියවන්තයා ඥානවන්තයා ඒ අවස්ථාවෙන් මග අරගන්න තමයි වීරිය වඩන්නේ. අකුසලයට ඉඩ නොතබන්න තමයි වීරිය වඩන්නේ. අන් ඒක නිසා මිනිසුන්ගේ හිත පංචකාමයට තදින් ඇලිලා තියෙන්නේ. අතිත්තං යේව කාමේසු. කවදාවත් පංචකාමයේ වස්තුකාමයේ ක්ලේශකාමයේ සෑහීමකටපත් නොවුන නිසා ඔහු කවදත් මැරෙන්න යන්නේ සුන් වූ බලාපොරොත්තු ඇතුවයි. ඒ මොහොතටත් එවන් වෙලාවකත් මතකයට આવුත් කරගත යුතු දේවල් කොතරම් තිබුණද බැරි වුණානි කියලා දුකක් මිස සැනසීමක් නෑ. ඒ දුකක් කියලා සඳහන් කළේ. පින්නතුනි සසර උපදිනවා කියන එක කොහොමත් දුකක් නේ. සංසාර ගමන හරිය භයානක දෙයක්. ඒක නිසා මේ සංසාරයෙන් වහ මිදෙන්න බලාපොරොත්තු වෙන පුජ්‍යලයා පංචකාමයෙන් මොහොතින් මොහොත ඉවත් වෙන්නම කටයුතු කළ යුතුයි කියන කාරණාව තමයි අදහස. එහෙම කරගන්නේ නැති පුජ්‍යලයා දිහා බලලා මාරයා hina වෙනවා කියලා කියන්නේ. එහෙනම් අපි පදගතාර්ථයත් කෙටියෙන් ටිකක් සාකච්ඡා කරමු. පුප්පානි හේව පචිනන්තං මල් කඩා රැස් කරන්නේක්. මල් කඩලා මාල හදලා වෙළඳ පොළට ගෙනහිල්ලා විකුණලා ආදායමක් ලබන කෙනෙක්. මේ විවිධ මල් වලින් පිරිච්ච මේ මල් උයනට දක්වන්නේ පුදුම ආකර්ශනීය බවක්. ඔහු මේ මල් උයනේ ඔබ ඇවිද කළ යුතු නොකළ යුතු දේවල් හොයමින් කටයුතු කරනවා. නමුත් පින්නතුනි මේ මිනිස්සුන්ගේ පංචකාමයේ සීමාවක් නැහැ කියලා සඳහන් කළානේ. ආන් ඒක නිසා එදිනෙදා ආගමික ශාසනික කටයුතු වලට මග හැරගත්තත් නොඑක් හේතු ඉදිරිපත් කරලා නොයා හිටියත් ඔහු එදාට සමහරලාට ගිහිල්ලා තියෙන වටිනා ගමනක් නෙමෙයි. සමහරලාට කොහෙවත් ගිහිල්ලාම නැහැ. නමුත් සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැපකිරීම කරන්න අපිටත් ලොකු අයිතියක් තියෙනවා. මේ ශාසනය ඉදිරියට පවත්වගෙන යන්න භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනයට අනුව
බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුව මුදුන්පත් කරන්න නම් ගිහි පැවිදි අපි සියලු දෙනාම මනාව පිටකේ පරිහරණය කරපු බෞද්ධයන් බවට පත් වෙන්න ඕනේ. ආන් එහෙම කෙනෙකුට සැක නැතුව යන්න පුළුවන් වුණොත්, සැක නැතුව කටයුතු කරන්න පුළුවන් වුණොත් ඕනෑම මොහොතක නිරේට ගමන් කරන්නත් දුකක් සැකක් බයක් නැතුව ඔහු මරණයට උනත් පත් වෙනවා. ඒ නිසා නිරේගාමි වෙන්නෙත් නැහැ. පින්නතුනි, තදින් ඇලුන තදින් බැඳුන සිත මල් කඩන්නට උපමා කළේ ඒකයි. යම්සේ මල් නෙලා රැස් කරන්නෙකු කොයි ආකාරයෙන් ඒ මල් වලට උයනට බැඳෙනවද? අන් ඒ වගේම පංචකාම ගුණයෙන් යුක්ත පුද්ගලයා ඒ පංචකාමයෙන් මිදෙන්න හිතෙන දවසක් නෑ. ඔහුට ඒ පංචකාමයේ හරිම සැපයි. ඔහු සැප ගැන කල්පනා කරමින්ම ඒක හොඳයි කියලා සිහිපත් කරමින්ම ඒ මතම ඇලෙමින් ගැලෙමින් කටයුතු කරනවා. නමුත් කොයි වගේද? අවසානයේ මාරයා හඬව අරන් යනවා. එතෙන්ට නොයන්න ඕනේ අපි. අඬලා මැරෙනවට වඩා හිනහිලා මැරෙන්න උත්සාහ කරන්න ඕනේ. ඒක මනාව සම්පූර්ණ කරගන්න අපිට හැකියාව තියෙනවා. ඒ කොහොමද? ලෞතර බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ මත පිහිටලා කටයුතු කරන එක. ඒ නිසා සඳහන් කළා පංචකාමයේ දක්වමින් කටයුතු කරන බොහෝ දෙනා. ඒ සඳහන් කළේ පංචකාමයේ ගැන විස්තර කරලා තියෙන හැටියට ඒ ගැන කොහොමද සඳහන් කරන්නේ? පුප්පානි කියලා සඳහන් කරාම සුවඳ මල් මේ ආදී තවත් නොයෙක් දේවල් අරගෙන ඇවිල්ලා මුණ ගැහෙන්න උත්සාහ කරනවා. නමුත් හැටියක් නැහැ. පින්නතුනි, මාලා භාරී දිව්‍ය පුත්‍රයා ඇහුවේ මනුස්ස ලෝකේ මිනිස්සු වහ යහුසුලුව පින් කරනව නේද කියලා. නමුත් ඉතින් එහෙම කාරණාවක් නැහැ. නමුත් මෙතන සඳහන් කරනවා අතිත්තං යේව කාමීසු, කාමයන්හි නොසෑහුණු නොඑක් ආකාරයේ පුද්ගලයෝ තමන්ට අවශ්‍ය කාම සම්පත් දිනා ගැනීම සඳහා සමහර වෙලාවට නොකරන දෙයක් නැහැ. ආන් ඒක නිසා සිහිය ප්‍රඥාව නිතරම පාවිච්චි කරමින් වැඩ කරන එක ඉතාම වටිනවා. අතිත්තං යේව කාමේසු, කාමයන්ගේ නොසෑහීමයි. මේ සඳහන් කරන්නේ නොසෑහීමයි. කොයි වගේද? මෙතන විශේෂයෙන් පැහැදිලි කරනවා මනාව ඇලුන මිනිස්සුන්ගේ හිත. මොනවටද ඇලුනේ? පංචකාමයට ඇලුන මිනිස්සුන්ගේ හිත. අතිත්තං ඒව කාමේසු, සෑහීමක් නැතුවම මේ පංචකාමයට ඇලිලා. සෑහීමක් නැතුවම ඇලිලා. ඇයි එහෙම සඳහන් කළේ? විශේෂයෙන් මෙතන සඳහන් කරනවා පිනා යෑම, සෑහීමට පත් නොවීම, මේ කියන කාරණා මත පංචකාමයෙන් පිනා යන්නත්. නමුත් මේ පිනා යෑමෙන් අනතුරු ඇති දෙයක් නැති බවත් හොඳට මතක තියාගන්න කියලා. අපි බොහෝම සතුටින්, ඊටාම උනන්දුවෙන්, බොහොම ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්න උත්සාහ කරනවා. නමුත් එහෙම කටයුතු කරන්න උත්සාහ කළත් සමහරලාට මේ කාමයට ඇති බැඳීම නිසා ඒ වැඩෙන් මාව මුදවලා අරගෙන යනවා වෙන පැත්තකට. සමහරලාට ආයේ මාස ගානකට මේ පැත්තේවත් යන්නේ නැහැ. මේක තමයි කාමයේ හැටි. එනිසා සඳහන් කළා මේ මధుර වූ මනෝරමා කියලා කියනවා කාමයන්ට. මధుරයි මනෝරමයි කියලා කියනවා. ඒ කියන්නේ බොහොම මිහිරි කාමයේ. කාමයේ තුල මිහිරක් නැහැ පින්නතුනි. නමුත් ස්වල්ප වූ සතුටක් තියෙනවනේ. මොනවත්ම සතුටක් නැත්තම් මිනිස්සු
කාම ආදීනව ලබන්න යන්නේ නැහනේ. කාම වස්තුන් හොයන්න යන්නේ නැහනේ. මොනවා හරි ලාභයක් තියෙන නිසා අපි හැම කෙනෙක්ම පංචකාමයේ තුල එල්බිලා කටයුතු කරන්න උත්සාහ කරනවා. නමුත් සඳහන් කළේ අපි කරන ප්‍රමාණයට වඩා හුඟක් වේගෙන් මේ කටයුතු කරන්න තව තවත් උත්සුක වෙනවනම් ඒක Tamanට ලොකු ලාභයක්. ඒක Tamanට ලොකු යහපතක්. ආන් ඒකින්ද පංචකාමය කියන එක මොකක්ද කියලා මනාව අඳුරගන්න එක ජීවිතයකට හරි වටිනවා. පංච ඉන්ද්‍රිය මොනවද? පංචකාමයේ මොනවද? මොනවද පංච ඉන්ද්‍රිය කියලා කියන්නේ? ඇසයි කනයි නාසයයි දිවයි ශරීරයයි. මෙන්න මේ පස් දෙනා කැමති දේවල්. කාම කියලා කිව්වා. මේ පස් දෙනා කැමති දේවල්. මොනවටද මේ පස් දෙනා කැමති? ඇහැ රූපයට, කන ශබ්දයට, දිව රසයට, නාසය සුවඳට මේ දේවල් ස්පර්ශ කරමින් ජීවත් වෙන්න මිනිස්සු හරි කැමතියි. හැබැයි ඒ කැමැත්ත තමන්ගේ අනර්ථයේ කරා නොවෙන්න ඕනේ. ඒ නිසයි මෙතන සඳහන් කළේ මන වඩන රූප. ඊටාම ලස්සන රූපයක් දැක්කහම නැවත නැවත හැරිලා බලන්න හිතෙන තරමටම අපි ඒකට ඇලෙනවා. අපි ඒකට බැඳෙනවා. ඒ රූපේ ලස්සන නිසා. ඒ වගේම තමයි ඔවුන්ගේ ශබ්දය, ගන්ධය, රසය මේ හැම දෙයක්ම පිළිබඳව කාම ගුණය තුළ මිනිස්සු ඇලෙනවා. එකින් එකට මේ ඉන්ද්‍රියන් එකේ ගුණයන්ට ඇලෙනවා. ආන් එහෙම ඇලිලා ගැලිලා වාසය කරන මිනිස්සු කවදාවත් සෑහීමකටපත් වෙන්නේ නැහැ කියන කාරණාවයි මෙතන විශේෂයෙන් සඳහන් කරන්නේ. කාමයෝ සත්‍යයන්ට හිත පිනිස නොවේයි කියලා සඳහන් කරනවා. මොන වගේ කාමයෝද? පංචකාමයේ පිළිබඳවත් දක්වලා ඊට අමතරව සඳහන් කරනවා මේ පංචකාම ගුණය තුල ලැබෙන්නේ නැති සැනසීමක් නම් තියෙන්නේ. ඒ මොකක් සඳහා? ඒ වෙනුවෙන් කටයුතු කරන්න වීරිය වඩනවාද කියලා. එහෙම මහත් වූ වීරියකින්, මහත් වූ ධෛර්යයකින් පුළුවන්කම ලැබුණා නම් යම් කෙනෙකුට පංචකාමයෙන් යම් පමණකට මිදෙන්න ඒකත් පින්නතුනේ අසීමාන්තික කුසලයක්. කෙලස් වලින් තොරව සිත පවත්වාගෙන යනවා කියන එක මහලොකු කුසල කර්මයක්. එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු ජීවනෝපාය සාර්ථක කරගන්න කොච්චර දේවල් තව කරනවද ඔය අතරේ? මේ පංච ඉන්ද්‍රියන් පිනවීම විතරක් නෙමෙයිනේ මිනිස්සු කරන්නේ. එහෙනම් කොයි වගේද? තවත් නොඑක් ආකාරයේ පින්කම් පූර්ණේ කරගන්නත් අවස්ථාව හදාගන්න අවස්ථාව යොදලා දෙන්න. කටයුතු කරනවා නම් ඒද මෛත්‍රී ගුණයයි. මුලින් මෛත්‍රිය පිළිබඳව සිහිපත් කරපු නිසා මේ කාරණාව සිහිපත් කළේ. ආන්ගේ නිසා සඳහන් කළා එළු, ඌරු, බැටළු වගේ සත්තු තවත් නොඑක් ආකාරී අපි අවශ්‍යතා මේ හැම කාරණාවක්ම හරක බාන, වතු පිටි, දීපල ඉඩ කඩන් සඳහන් කරනවා මේ එකක්වත් අපි සුගතියට ගෙනියන දේවල් නෙමෙයි. මේ සියලු දේවල් අපි දුගතිගාමී කරන දේවල්. වතු පිටි වලත් එහෙමයි. සත්තු සිව්පාව් හරි නමුත් ඇවිල්ලා විනාශ කරලා යනකොට ඔවුන් විනාශ කරන්න අපි නොයෙක් උපක්‍රම පාවිච්චි කරනවානේ. හොරු මිනිස්සු විනාශ කරන්නත් එහෙම උපක්‍රම පාවිච්චි කරනවානේ. ඉතින් එහෙම උපක්‍රම පාවිච්චි කරනවා කියලා කිව්වේ මේ කාරණා වහවහ සමෘද්ධමත් කරගන්න, සම්පූර්ණ කරගන්න, අවශ්‍ය දේ මනාව කරගන්න. ඒ සඳහා මනාව යෙදිලා
මනාව කටයුතු කරලා අවශ්‍ය මඟ පිළියෙල කරගෙන කරුණු කාරණා දක්වලා මේ සියල්ල වහවහ නිවැරදි කරගෙන ගිහි පැවිදි අපි හැමෝම කුසල් වැඩෙන තැනකටම සිතගත මෙහෙව යුතුයි මෙහෙය විය යුතුයි කියන කාරණාව මෙතනින් විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් හරක බාන කවදාවත් අපේ සතුට පිණිස වෙන්නේ නැහැ. යම් කාලයක අපි ඒගෙන් යම් ප්‍රයෝජනයක් ගන්නවා මටත් බැරුව වැටුණ දවසට. ඒකෙන් මනාව ප්‍රයෝජන අරගෙන අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න මිනිස්සු හැටියට බොහෝම වෙහෙසිය යුතුයි කියන කාරණාව මනාව අවධාරණය කරමින් සඳහන් කළා යම් යම් විදිහට යම් යම් ආකාරයෙන් ලැබුණ යමක් වෙද්ද ඒ හැම දෙයක්ම අස් කරලා දාන්න. දානයේදී සම්පූර්ණ කරගන්න. දීමනාව ප්‍රගුණ කරන්නේ දානයේනේ. ආන්ගේ නිසා ඒ තුලින් යමක් කරගන්න එක යමක් කරගන්න කටයුතු කරන එක යමක් කරගන්න යෙදෙන එක හැම වෙලාවෙම සීමාවක් Taman තියාගන්න ඕනේ. මේ පංචකාමයට මෙන්න මෙහෙම සීමාවක් තියෙන්න ඕනේ. ඒ සීමාව ඉක්මවල යනකොට ඒක Tamanටත් Taman නිසා යැපෙන අයටත් මහත් වූ හිංසනයකට පීඩාවකට පෙර නිමිත්තක් වෙන්න පුළුවන්. ඒ නිසාම අපි කරන නොයෙක් දේවල් වලින් බොහොම වේගෙන් අපිට අහිමි වෙමින් පවතින්නේ මේ ජීවිතේ. වේගෙන් අමුතු වෙන්නේ මේ ජීවිතේ. ආන් එහෙමනම් පින්නතුනි අපි වහවහ කුසල් දහම් තුල මේ ජීවිතය යොදවන්න ඕනේ. ඒකට හේතුව තමයි මනුෂ්‍ය ජීවිතයේ අය කවදානම් ලැබෙයිද? මිනිහෙක් වෙලා ඉපදුනත් බුද්ධාන්තරයේ කවදානම් මුණ ගැහෙයිද? මනුෂ්‍ය ජීවිතයයි සම්මා දිට්ඨික බවයි බුද්ධාන්තරයයි මේ සියල්ල ලැබිලා තියෙන වෙලාවේ කුසලයට තාමත් කුමක් නිසා ප්‍රමාදී වෙනවද? මෙන්න මේ කාරණා විශේෂයෙන් කල්පනා කරලා ජීවිතයට එකතු කරගන්න වටිනවා. හරක බාන, ගෙවල් දොරවල්, ඉඩ කඩම් මේ සියලුම දේවල් අත්හැරලා. මොකද මේ හැම කාරණාවක්ම අපි මුලින් සඳහන් කළා අපි නිරේට ගෙනියනවා කියලා. අතිත්තං යේව කාමේසු ආංගේ කාම සම්පත් පංචකාම සම්පත් වල ඇලිලා ගැලිලා කටයුතු කරන නිසා හොඳ නරක මිනිස්සුන්ට හරියට වැටහෙන්නේ නැහැ. කල යුත්තේ නොකල යුත්තේ වැටහෙන්නේ නැහැ. කතා කරන්නේ කවුද එක කියලා තේරෙන්නේ නැහැ. කාමයේ නිසා. අපි කාමයේ නිසා කොයිතරම් දුක් විඳිනවද? නමුත් ඒක අපිට දුකක් කියලා හිතෙන්නේ නැහැ. නමුත් බාහිරින් බලන කෙනෙකුටයි පේන්නේ මහ ලොකු දුකක්. කාටවත් නොකිය සමහර වෙලාවට වින්දනය කරනවා කියලා. දුකක් විඳිනවා පංචකාම ලෝකේ ජීවත් වෙන්න ගිහිල්ලා. හරක බාන වුණත්, ඉඩම කඩම වුණත්, වත්ත පිටිය වුණත් මේ කොතන කටයුතු කරන්න ගියත් හැම වෙලාවෙම සිහියෙන් ප්‍රඥාවෙන් කරන කාර්ය පිළිබඳව එළඹ සිටි සිහියක් ඇතුව කටයුතු කරන්න වීරිය කරන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ කරන්නේ. නැත්තම් පංච කාමයට මෝහ කරගත්ත හැම දෙයක්ම අති දීර්ඝ කාලීනව අපිට දුක් පිනිසම පවතිනවා. එනම් තව්තිසා දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂයෙන් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක්. එහෙන් චුත වෙලා මනුලව ඇවිල්ලා තියෙන්නේ. ඒ තරම් සැප විඳපු දිව්‍යාංගනාවක්. නමුත් පින්නතුනි අද කොයි කියලා අපිට හොයන්න බෑ. මේ දිව්‍යාංගනාව මේ තරම් මේ දිව්‍ය ලෝකයේ ආශ්චර්ය සහිතව ජීවත් වෙන්නේ තමන් විසින් සිද්ධ කරගත්ත පෙර භවයේ කුසල කර්මයන් නිසා. මේ ජීවිතයේ කුසල් වලින්ම පූර්ණේ කරගෙන ඒ කුසලයේ මතම කටයුතු කරලා කෙටි වූ ආයුෂයක් තියෙන්නේ වහවා අප්‍රමාදී වෙලා
ඒ අප්‍රමාදී බවින් හැමදාම සැනහෙන්න, හැම කාලිකම සතුටු වෙන්න, මනාව ජීවිත ගමනක් පෝෂණය කරගන්න කළ යුතු කාර්යයන් ටික ඊටාම සරලව කෙටියෙන් සිහිපත් කළා. පංචකාමයට වහල් නොවි ගෙවන ජීවිතයක යෙදෙන්න කියලා. එවන ඔබත් අද ඉඳලා හිතන්න ඕනේ, මමත් පංචකාමයට වහල් වෙච්ච කෙනෙක්ද? නිරන්තරයෙන් එහෙම කල්පනා කරන්න ඕනේ. පංචකාමයට යම් කෙනෙක් ඒ ආකාරයෙන් යෙදුනද ඔහුගේ හිතේ ඒද පංචකාම වස්තු ඒ තැන්වල ඇදලා බැඳලා තියා ගන්නවා. ඒ නිසා නැවත නැවත එතෙන්ට යන්න හිතෙනවා. නැවත නැවත ඒ කාරණාව කතා කරන්න හිතෙනවා. ඒ කිසිත් නොකර, කිසිත් නොකිය ලැබිච්ච හොඳ මනුස්ස ජීවිතයක් අපිට තියෙනවා. ඒ මනුස්ස ජීවිතයේ මේ ලෝකේ ගත කරන කාලය තුල මනාව මනුස්ස ජීවිතය ආරක්ෂා කරගන්න, පවත්වා ගන්න අවශ්‍ය සියලු දේවල් නිරන්තරයෙන් ලබාගෙන තමන් අභ්‍යන්තරයෙන් වගේම බාහිරින් පිරිසිදු වෙලා මනාව සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරලා යම් කෙනෙක් තම තමන්ගේ ජීවිත කුසල් තුල මනාව පිහිටවලා අකුසලයෙන් ඈත් වෙලා කුසලයේ මත ඉඳගෙන සසරින් එතර වෙන්න වීරිය වඩන්න, බුද්ධාන්තරයක ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අපි හැමෝම යොහුසුළු වෙන්න ඕනේ. හරක බාන ඉඩම කඩම අපි නිරේට ගෙනියන දේවල් හැටියට සඳහන් කළේ. හරක බාන කියලා කියහම පින්නතුනි අපි ළඟ ඉන්න ගව සම්පතනේ. මේ අය අපි සුගතියට ගෙනියනවාද? අපිට හදිසියක් වෙච්ච ගමන් එක්කෙනෙක් විකුණ ගන්නවා. තව හදිසියක් වෙච්ච ගමන් තව කෙනෙක් විකුණ ගන්නවා. තවත් හදිසියක් වුණාම තවත් කෙනෙක් ඒ කාරණාවෙන් අපහසුතාවයටපත් වෙනවා. ඒ නිසා වහවහාම උත්සුක වෙන්න ඕනේ. අපි විසින් කරගත යුතු කුසල් ටික සම්පාදනය කරගන්න. ගව සම්පත සමහරවිට අපි මුලින් සඳහන් කරපු ආකාරයෙන් අවභාවිතයට යොමු කරලා ලක් කරලා අපි මහා කුසල් රැස් කරනවා. ඉඩකඩම් නිසා මහා කුසල් රැස් කරනවා. රණ්ඩු සරුවල් ගැටුම් වැටුම් ඇති කරගන්නවා. නඩු හබ කීම් ආදී දේවල් වලට විශාල වශයෙන් වියදම් වෙනවා. මේ වගේ කාරණා රාශියක් මේ කාරණාවත් එක්ක සඳහන් කරන්න පුළුවන්. සෑහීමක් නැති පංචකාමයේ ස්වභාවය. ඒක නැවත වතාවක් පැහැදිලි කරන තැනක්. අසීමාන්තික කාම ගුණයන්ට ලොල් වෙච්ච ඒ කාම ගුණයන් පිටිපස්සෙම ගමන් කරන යම් කෙනෙක් වෙද්ද එවන් අය සමහරලාට මව අඳුරන්නේ, පියා අඳුරන්නේ, සහෝදරයා සහෝදරිය අඳුරන්නේ නැහැ, ඥාතියා හිතවතා අඳුරන්නේ නැහැ. ඒ පින්නතුනි මේ අඳුරන්නේ නැහැ කියලා කියන්නේ. අතීතයේ ඉඳලා බලහම සඳහන් කරනවා ශාස්ත්‍රීය එක වාද කරනවා. ශාස්ත්‍රීය වෛශ්‍යත් එක වාද කරනවා. වෛශ්‍යත් එක වාද කරනවා. ශුද්‍රයෝ හැමෝගෙම තැලෙනවා. නමුත් ශුද්ධයා තවත් කෙනෙකුට යහපතක් කරන්න නොහැකි කෙනෙක් නෙවෙයි. කෙසේ හෝ මිනිස්සු මහා කුසල් රාශියක් පංචකාමයේ නිසාම සිද්ධ කරගන්නවා. මවට විරුද්ධව, පියාට විරුද්ධව, සහෝදරයට සහෝදරියට විරුද්ධව ඒ අය කටයුතු කරනවා. ඒ කටයුතු කිරීම තුළ ඔවුන් ද්වේෂ සහගත, වෛරී සහගත අරමුණු වලින් හැම වෙලාවෙම මේ අරමුණු වලින් ඈත් වෙන්නම කටයුතු කරලා මේ සංසාරේ කෙරවල කරන්න වීරිය වඩන්න. ඊටාම කෙටි ආයුෂයක් වෙච්ච මනුස්ස ජීවිතයේ මේ කෙටි ආයුෂයේ ගෙවන කාලය තුල අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ කියපු ආකාරයට මෙලව අතහැරලා යන්න තියෙන අවස්ථාව බොහොම වැඩි කියලා දකින්න ඕනේ. අද කළ යුතු දේ අදම කරන්න. කවුද දන්නේ හෙට මැරෙයිද කියලා?
මහසෙනග කවුරුවත් මරණයෙන් ගැලවුණ කෙනෙක් නෑ. ආන් ඒක නිසා වහවහ ගුණ ධර්ම මත ජීවිතේ පෝෂණය කරලා ගුණයෙන් මනාව සන්තරපණය කරලා තමන්ද පංචකාමෙන් වහවහ අත් මිදිලා පංචකාම සම්පත් වලට තියෙන ඇලීමෙන් අත මිදිලා පංචකාමයේ මතම ඇලිලා ගෙල්ල වාසය කරන ජීවිතවලට නැවතීම තියලා පංච ඉන්ද්‍රියයන් තේරුම් අරගෙන පංච ඉන්ද්‍රියයන් මනාව තේරුම් අරගෙන මේ පංච ඉන්ද්‍රියාගේ ක්‍රියාකාරීත්වය මට ඒ තරම් සුබ ඵලගෙන දෙන්නේ නැති වගේ කියන කාරණාවක් මෙනෙහි කරමින් වහවහ මේ ජීවිතයේ කුසල් වලින් පුරවලා පරලෝ සුගතිගාමී කරගන්න කටයුතු කරමු. කාමය සහෝදරයාගෙන් වෙන් කරනවා. මව්පියා දරුවා මව්පියාගෙන් වෙන් කරනවා. ඒ නිසා පංචකාමයෙන් ඈත් වෙලා සුගතියෙන් සුගතියට යන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ප්‍රාර්ථනීය බෝධියෙන් සැනසෙන්න මේ කුසල ශක්තියෙන් වහවහ හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි මේ උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ මොනරාගල දඹගල්ල මකුල්ලවත්ත ලිපිනෙහි පදිංචි ඩී.එම්. සමිල නුවන්ප්‍රිය ඩී.එම්. ශමිල නුවන්ප්‍රිය දිනදාස මහත්මයා සහ ඒ.එම්. නදීරා ජයමිනී මහත්මිය විසින් 2022 මැයි මාස 14 වන දින දෙවන ජන්මදිනයේ යෙදුණු ඩී.එම්. ගයුම් නුලාරා දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවන සම්පන්නිය ලැබේවා. ඉදිරි අනාගත කටයුතු අධ්‍යාපන කටයුතු ආදීද ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඒ අයගේ සුජීවත්ව සිටින මව්පියන්ටද රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. දෙපාර්ශ්වයේම මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලයේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. දායක පිරිස විසින් පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ හැම කෙනෙකුටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් අමා මහ නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ මෝහක්ඛයෝ නිබ්බානං